විකසිත රැහත විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ විකසිත රැහත ආරාධනාවන් ආයාචනාවන් පිළිගන්නවා නම් මගේ සිතේ දැසේ කතාවෙන් සිත් නාවුනාදෙන් අපගේ කියන්න ආදරේ සිනාසුනාවගේ හදේ ලැඟුම් ගනීවිදෙන් ඒ ඔයා මගේ මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ ඇයි මමයි හමුවීලා පෙම් හස රැල්ලේ විකසිත රැහත ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම විකසිත රැහත. ඒ හඬට ඒ ගීපදවලට ඒ සංගීතයට පෙමින් ඔබේ හදවතේ දිලෙන තරුවක් අද විකසිත රැහත සමග. එතුමාව දැන් ඉතින් ඔබ දන්නවා අපි දිගින් දිගටම ඔබට සඳහන් කරා කලින් මෙතුමාගේ පැමිණීම ගැන. එතුමාව හඳුනා දීම මෙන්න මේ විදිහට අපි සටහන් කරගෙන යමු. ජනප්‍රිය ප්‍රවීණ ගායකයෙක්, ගී පද රචකයෙක්, ප්‍රවීණ සංගීතවේදියෙක්, සංගීත ගුරුවරයෙක්. එතකොට දක්ෂයෝ බිහි කරපු තක්සලාව ජාතික තරුණ සේවා සභාවනේ. ඒ ජාතික තරුණ සේවා සභාවේ ආරම්භක සංගීත උපදේශකවරයාව සිට ඉන් පස්සේ අධ්‍යනාංශයේ අංශාධිපතිවරයා වෙලා අවසානයේදී නිකේතනාධිපතිවරයා දක්වා සංගීත ශාස්ත්‍රය තුළ විවිධ භූමිකාවන් ඔස්සේ එතුමාගේ දායකත්වය අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා බය නැතුව අපිට කියන්න පුළුවන් සිංහල සංගීතයේ පුරෝගාමීවරයෙක් විදිහටත්. මේ විශාරද ශර්ලි වෛජයන්ත ගුණසිංහ. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් ඉනුෂා. ඔබතුමාගේ පැමිණීම ගැන කතා කරනකොට කාලයක් තිස්සේ මේ පැමිණීම අපේ විකසිත රැහත රසික පාර්ශ්වයේ බලාපොරොත්තු වුණු හමුවීම. ඒ ඔස්සේ ඔබතුමාගේ ගීත ඉල්ලලා තිබුණා. මේ හැමදේම කතා බහ කරමින් යන්න කලින් දැන් තරුණ සේවා සභාවත් එක්ක ශර්ලි වෛජයන්ත මහත්තයාගේ නම අපිට අමතක කරන්නම බෑ. ජාතික තරුණ සේවා සභාවෙන් පස්සේ කතාව අපි දැනන් හිටියට බොහෝ දෙනෙක් ඔබතුමාගේ පෙර මේ ජාතික තරුණ සේවා සභාවට එන්න කලින් මේ ජීවිත කතාව ගැන දන්නේ හරිය අඩුවෙන්. අපි කැමති එතනින් පටන් ගන්න. ඔව් ඉතින්ලාම මේ මා සමග ඒකාත්මිකව සිටින ආදරණීය රසිකයන් සුබ සන්ධ්‍යාවක් කියා අමතනවා. දැන් ඉනුෂා ආපු ප්‍රශ්නේ දිග කතාවක්. ඉතින් ටික සංක්ෂිප්තව කියන්න වෙනවා. ආරම්භය කියලා කියන්නේ මම ගමේ ඉස්කෝලේ හැදුන කෙනෙක්. ගම ඊරියටි මහාවිද්‍යාලයේ මම පදිංචි හිටියේ ඊරියටි පාල්ලි අතුරු කියන සුන්දර ගම්මානේ. ඔතන තමයි මගේ කලා හැකියාවන් පෝෂණය වුණ තැන. ඒ කියන්නේ ඒ එකල හිටිය ඒ පාසලේ මගේ වාසනාවට හමුණු ගුරුවරු මහා පඬිවරු. ඒ අය මට දුන්නු දේවල් කියා දුන් කරුණු කාරණා ඒ එකම දැන් ආරම්භයේදීම කියන්නම් මේ ගුවන් විදුලිය මේ ආයතනයේ වෙළඳ සහ ස්වදේශීය සේවය දෙකම හරියට මේ ආදරයේ මේ ලක්මාවේ මවගේ දරුවන් ඉතාම හොඳින් පෝෂණය කරපු තැන. ඒකට කියන්න පින් මදි. මොකද මේ ආයතනයක් හැටියට එකල හිටිය විශිෂ්ට ශිල්පීන් නිසා මමත් පෝෂණය වුණා. ඒ කියන්නේ ගීතද ගායනයේද එතකොට කතනයේද මොනෑන්ද අඩු තිබුණේ. එතකොට එහෙම ආයතනයක් ගැනයි මම ඇවිල්ලා කතා කරන්නේ. මොකද මම පුංචි කාලෙත් මේ ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. මගේ හැකියාවන් පෙන්වලා තියෙනවා.
ඉතින් නුෂා කතා කරපු ගමන් මං බැහැ නොකිය බැහැ කියන්න බැරි කමට එන්නේ නෑ මොකද හිත ප්‍රශ්නයක් වෙනවා මං යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඔබගේ පිළිගැනීම ඔබ ආරාධනා කළාට ස්තුතියි. අර එතන ඉඳලා ගත්තාම නුෂා මේ එහෙ තිබුණා දැන් ප්‍රශ්න තියෙන දැන් මම මේක සමාජීය ප්‍රශ්නත් එක්ක කතා කරන්න කැමතියි මොකද දැන් ඒ කාලේ සාහිත්‍ය විෂය තිබුණේ. සාහිත්‍ය උත්සව තිබුණා. සිංහල භාෂාවට ලොකු තැනක් තිබුණා. එතකොට අද ඒක නැහැ. වෙනස ඒකයි. එතකොට අපිට ප්‍රශ්නාර්ථයක් එනවා අපි කොහොමද මේ එවැනි රසවත් හැකියාපූර්ණ පුජ්‍යලිය බිහි කරගන්නේ කියන ප්‍රශ්නේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ දැන් යෝගේ ඇවිල්ලා තියෙන්නේ එහෙම එන්නේ නැහැ. මොකද අර පාසලේ ඒ කතිකාවත ඒ විෂය කතා කරන්නේ නැහැ. ඒ සාහිත්‍ය කියන එක පැත්තරම දාලා තියෙන සාහිත්‍ය කියන විෂය. සෙසු කාරණාවක්. ඔව් එතකොට ඒ එතනින් තමයි අර අපි හුදකලා වෙනවා. කාන් වැඩකට නැති පිරිස් මේ සියල්ල ග්‍රහණය කරගන්නවා නිස්කාරණ. එතකොට ඒගොන්ට නිසි අවබෝධයක් නැතුව ඒව ගන්න. එතකොට මගේ ආගමනය කිව්වොත් දැන් මම එතෙන් ඉඳලාම මම සංගීත විෂය හදාරුවා. සංගීත ඉස්කෝලේදී මට විෂයක් වෙයිට හදා ගන්න හම්බුන්නේ නැහැ. ඒකටත් උනේ මට පාසලේ සංගීත ගුරුවරිය එතුමිට අගෞරවයක් හිට නෙමෙයි මේ කියන්නේ කතාව කියන්න ඕන නිසා. ඉතින් අර මම ප්‍රශ්නයක් දෙකක් අහුවා මාව එතුමිට ඇල්ලුවේ නැහැ මාව අයින් කළා දැම්මා චිත්‍ර අඳින්න. ඒ නිකම්ම නිකන් නෙමෙයි විද්‍යාලපතිතුමා ගාවට අරන් ගිහලා මට දනුවම් දීලා තමයි දැම්මේ ප්‍රශ්න කරා කියලා. එතකොට ඒක මට ලොකු හිත තැවුලක් වුණා. ඊට පස්සේ මම අදිෂ්ඨාන කරගත්තා මම චිත්‍ර අඳින එක මම ආසාවෙන් කරේ නෑ. මම අදිෂ්ඨාන කරා මම කවදා හරි ඉගෙන ගන්නවා කියලා. ඉතින් එහෙම සංගීත ශිල්පී ඉගෙනගෙන මගේ සංගීත ගුරුවරයා පී.වී. නන්සිරිමෙතුමා එතුමා අද ජීවිතුන් අතර නැහැ. ඉතින් ඒ සංගීත අධ්‍යාපනයයි මම පෞද්ගලිකව එනුෂා විශ්වාස කරන ඒ කාලේ පතපොත සහ සංගීත උපකරණ හරි අඩුයි. ඇත්තම නෙතරම්. ඒවා හොයා ගන්නවා කියන්නේ හරිම අමාරුයි. ඉතින් මම වෙහෙස මහන්සියලා ඒ පතපොත හොයාගෙන ඒවා ඉගෙනගෙන සංගීත විෂය පිළිබඳව මම මොකක් හරි දන්නවා නම් ඒ පරිපූර්ණත්වය හදාගත්තේ මම මහන්සියෙන්. දැන් ඒ කාලේ ඉඳලා මේ ඇතිවෙච්ච උනන්දුව දැන් කැක්කුමක් බවට පත් වෙලා තියෙනවා. මොකද හැම වෙලේම එතුමා කතා කරනකොට මේ සංගීත ශ්‍රේෂ්ත්‍රයේ එතකොට රසික පාර්ශවයේ වින්දනය මේ සාහිත්‍යයේ තියෙන මේ සමාජයේ හිඩැස ගැන එතුමා නිරන්තරයෙන්ම කතා කරනවා. අපි යමතුමක් අරගෙන වැඩසටහනකට ආරාධනා කරත් එතුමා අහන්නේ මම මේකට එන එකෙන් ප්‍රයෝජනයක් තියනවාද කියලා. ඒ තරමටම එතුමල්ලා ගීතයට සාහිත්‍යයට කලාවට පෙම්බැඳ විතරක් නෙවෙයි හරි ගෞරවයක් තිබුණා. අනේ ගෞරවනීය මිනිස්සු අතරේ අපිට අහන්න පුළුවන් ගීත එකතු කරපු පරම්පරා ගණනාවක ඒ ගීත අදටත් ජනප්‍රිය මට්ටමේ රඳවා ගන්නට පුළුවන් හඩක් එක්කයි අද විකසිත රැහත. තරුණ සේවා සභාවට ආවනේ. දැන් එතකොට තරුණ සේවා සභාවට එන අවස්ථාව කොහොමද පෑදෙන්නේ? ඔව් ඒ සංගීතය කියන එක ඉනුෂා ගුවන්විදුලියට සවන් දෙන්නේ පාසල් යන මම පයින් යන්නේ ඉස්කෝලේට ගෙදර ඉඳලා මේ ගෙන්ගෙට යන සින්දු ටිකට සවන් දීමෙන් එහෙම පාඩම් කරගෙන යන්නේ සින්දු ගීත පාඩම් කරන්න එහෙමයි වචන පාඩම් කරන්න එහෙමයි. ඒතර ඒවා මේ ඒ ගම් දනවල ඔය ගීත යන අදත් හැබැයි මේ තව දෙයක් කියන්න ඕනේ. අදත් දැන් මේක මේ ආයතන ගෞරවයකට කියන්නේ අදත් ගම් දනවල වැඩිපුර රස විඳින්නේ මේ වැඩසටහන. ඇත්ත. මේ ස්වදේශී සේවය, වෙළඳ සේවය ඒව සවන් දෙන අය අදත් ඉන්නවා මේ රටේ. ඊළඟට විදේශ රටවල් වල. ඒ නිසා ඒක අපිට පේන්නේ නැහැ. හැබැයි මම දන්නවා එහෙම වෙනවා කියලා. මොකද හේතුව? උදේ ඉඳලා රැය වෙනකන් ඇහෙන්නේ කංකරච්චරේ නම් මේක කියන්න ඕනේ ඇවිල්ලා. එතකොට හොඳ ආදරණීය ලගන්නා ගීත ඇහෙනකොට ඒක දන්න අය දැනෙන මිනිස්සු ඒකට සවන් දෙනවා. ඒක නිසා මේ தත්ත්වය විකෘත කරගන්න එපා. මම නිතරම දැන් මේ ගුවන්විදුලි එක් වකවාන වල එහෙම උත්සාහයක් තිබුණා. ඒ කියන්නේ එක් නායකයෝ ආපුවම වෙන දේවල්. එහෙම උත්සාහයක් තිබුණා. කවුරුත් කරනවා වගේ ඒ ජනප්‍රිය රැල්ලට යන්න. හැබැයි වාසනාවට නිතරම මේක අර ඒ තමන්ගේ ස්ථාවරය පවත්වා ගත්තා. ඒක අපිට අවශ්‍යමයි. මේක අපේ ජාතික අනන්‍යතාවයක්. ඒකින්ද ඒත් රැකගෙන ඔය ඉදිරියට යන්න කියලා මම කියන්නේ. ඒකට මම ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ ජාතික තරුණ සේවා සභාවට එතනට ගියේ ගමන. ඔව් එතනට ගිය ගමන. ඒතකොට මම මීට කලින් කැලණි මහාවිද්‍යාලයේ සංගීත උපදේශකවරයෙක් හැටියට හිටියා. ඔතෙන්දිත් එනුෂා මට ප්‍රශ්නයක් තිබුණා මේ විනාඩි 35 නේ තියෙන්නේ සංගීතයේ විශේෂ හැටියට. ඉතින් ඕක ළමයි එනවා යනවා.
ඉතින් ඒක මට ලොකු දරා ගන්න බැරි ප්‍රශ්නයක්. කිසිම වැඩක් කරන්න බෑ. ඉතින් මම කාලේ මදි. ඉතින් ඒක නිකන් අර ඒක වගේ අධ්‍යාපනයක් දෙන්න ඕන විශේෂ සීමා වෙච්ච ලෝකයක් නෙතිබුනේ. ඉතින් ඒ නිසා මම බැලුවා මේක හරියන්නේ නැහැ. මේක මම ඊට වැඩි වෙනස් මාවතකට යන්න ඕන කියලා. ඒක තමයි ජාතික තරුණ සේවා සභාවේ සංගීත උපදේශකවරුන් එක. සංගීත උපදේශකවරුන් ඉල්ලලා තිබුණේ. ඒ නිසා මම එතනට අයදුම් කළා ගියා. ඉතින් ලොකු තරඟයකින් ඒ කියන්නේ එතන අවශ්‍යතාවය තිබුණේ ඔබ දැන් මාව හඳුනා දුන්නා වගේ හැකියාවන් කීපයක් ගොනු වෙලා තියෙන්නට ඕනේ එතන දිනන්න නම්. මොකද එතන තියෙන ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඒක තමයි තිබුණේ. ඉතින් ඒ නිසා මාව එතන තෝරාපත් වුණා. මොකද විශාල පිරිසක් ඇවිල්ලා හිටියා ඒ සමුක පරීක්ෂණයට. 1981 වගේ මේ කිරුලක් ඔබට ලැබෙනවද කොහොමද? ඒක ලැබෙන්නේ මේ හොඳම ගීතයට ජපානයෙන් හම් වෙනවා. ඔබ ඒක දන්නවා හිතන්නේ මේ කියන්නේ රටවල් 20ක නෑ රටවල් 50ක තරඟයක. රටවල් 50ක තරඟයකින් টপ 6 වලට ආවා. දැන් ශ්‍රී ලංකාවේ ගීතයට ආවා සම්මානයක් දෙවෙනි තැනට. දෙවෙනි තැනට ආවා. ඒක මාළගේ සමරුව තාමත් තියෙනවා. ඉතින් ලොකු ජයග්‍රහණයක්. ඔව් ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ කියන්නේ මමත් මගේ තරුණ වීර්ය මට ලැබුණු දෙයක් නේ. සාදැන් ඒ කාලේ කියලා කියන්නේ 70 80 කාලේ කියන්නේ හොඳම ගීත හැදෙන කාලේ නෙමෙයි. හැබැයි ඒවට නිසි අගයම් ලැබුණේ නැහැ. මොකද තව දෙයක් අපේ රටේ තියෙන අඩුපාඩුවක්. ඒ අඩුපාඩු මම කතා කරන්න ඕනේ. මොකද මම දැන් ආධුනිකයෙකුත් නෙමෙයි, පොඩි ළමයෙකුත් නෙමෙයි, රටේ පුරවැසියෙක් ඇයිට අපි හැමෝම ගොඩක් නරක දෙයක් තියෙනවා මේ ජීවුන වෙන මිනිහාට මිනිස්සයාට ඉඩ දෙන ස්වරූපේ අඩු රටක් මේක. ඉතින් ඒක නිසා ඒ කවුරු හෝ ඉහළට දැන් බලන්න මම ඔබ මට පෙන්නවා මේ ඔබගේ මුහුණු පොතේ මට ලැබුණු ප්‍රතිචාර. එතකොට දැන් බලන්න ඒ අය අගය කරන නිහතමානීකම. ඇත්ත. එතකොට මේ වගේ අපේ රටේ දක්ෂයෝ එනවා නම් හරි අය එනවා නම් ඒ අයව අඩුතරමේ මුකුත් කියන්න වෙන කට පියාගෙනවත් ඉන්නවනේ මේ මනුස්සයාට මේ වැඩේ කරගෙන යන්න දීලා. අන්න ඒ නිසා බිම හෙලන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේවෙන් මිදිලා අපි මේ රටක් ඇයිට දිනු කරගන්න ඕනේ කියන එකයි මම කියන්නේ හැම විෂයක් සම්බන්ධයෙන්. හැබැයි අපිට තව දේවල් තියෙනවා කතා කරමින් ඉස්සරහට යන්න. ඔබතුමාගේ මුල්ම ගීතයේ විදිහට අපි තෝරා දෙන්නේ ඔබතුමාව හඳුනාගත්ත ගීතය. මීට කලින් ගීත නිර්මාණය කරලා තියෙනවා ඔබ. මොකද හීනයක් තිබුණානේ ගායන ශාස්ත්‍රයට එන. ඒ හීනේ හැබෑ කරගන්න තනිවම ගීත ලියමින් සංගීතවත් කරමින් ළඟ තියාගෙන හිටපු ශර්ලි වෛජයන්ත මහත්තයා ඊට පස්සේ ගීතයක් නිර්මාණය කරනවා. ඒ ගීතය තමයි දැන් අපි මේ අහන්න හදන්නේ. කවුද මේ ශර්ලි වෛජයන්ත? ඒ ගීතේ අහලා තමයි මිනිස්සු මේ හඬට මේ නමට පෙම් බඳින්න පටන් ගන්නෙ. මුලින්ම ප්‍රචාරය වෙනකොට ගුවන්විදුලියෙන් ඔබතුමා දන්නේ නැහැ. ඔව් ඇත්ත. මම දන්නේ මට ඇහෙනවා මගේ ගීතයක් මේ අල්ලපු ගෙදරින් ඇහෙන්නේ. මගේ ගෙදර නෑ. මේක සවත් දෙන්න පුළුවන් අවස්ථාවක් තිබුණෙත් නෑ. මට ඇහෙනවා මගේ ගීතයක්. කොහොමද දැනුණු හැංගීම? හිතන්න ඒ වගේ ආස්වාදයක් දැන් අද ගීතයක් කියන්නේ මේ ගීත කියන්න බැරි අය සින්දු කියලා අමුතු ආස්වාද ලබනවා. බොහෝ වැඩිපුර දෙනෙක්. ඉතින් මම කියන්නේ ඒ කාලේ ගීතයක් ප්‍රචාරය වෙනවා කියලා කියන්නේ ගුවන් මම තව දෙයක් කියන්න. ගුවන්විදුලියේ හරහා ගීතයක් ප්‍රචාරය වෙනවා කියන්නේ ගුවන්විදුලියේ පිළිගන්න ගැඹුර. ඔහුව විශ්වාස කරන, ඔහුගේ හැකියාව විශ්වාස කරන යම්කිසි ප්‍රමිතියක් තිබුණා. ඒ ප්‍රමිතිය අනුමත කරනවා තමයි ගුවන්විදුලියේ ප්‍රචාරය වෙන්නේ. එතකොට එසේනම් මම එතන හිටියා කියන එකයි මට ආඩම්බරයක් එන්නේ. ඒ බොහොම නිහතමානී ආඩම්බරයක්. මොකද මට ආරම්භයක් ගන්න පුළුවන් වුණා කියලා. එතකොට මේ ගුවන්විදුලියේ තමයි මම අදත් ඇවිල්ලා මේ කතා කරන්නේ ගෞරවයෙන්. ඒ නිසා මේ එසේ මෙසේ තැනක් නෙමෙයි. ඔහු ඇසූ පිරු තැන් තිබුණු තැනක් මෙතන. එතනදී එදා ඒ ඇහූ ගීතය දැන් අපි රස විඳිමු. මේ ගීපද සංගීතය ගීහඬ විශාරද ශර්ලි වෛජයන්ත ගුණසිංහ. මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා. මට එපා ඔබේ දිනුවන් කැලුම් අද වේදනා දෙනවා. මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා. මට එපා ඔබේ දිනුවන් කැලුම් අද වේදනා දෙනවා.
තනි වෙනවා සිතිවිලි සයුරු තෙරේ සීනලොවේ මා අද තනි වෙනවා සිතිවිලි සයුරු තෙරේ නොබට කාරි නැත මගේ දුකට මම ගීපද වැල්ලී නොබට කාරි නැත මගේ දුකට මම ගීපද වැල්ලී මට එපා ඔබේ අසරලි බින්දක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැලුම් අද වේදනා දෙනවා මතු දිනයකදී මාගෙන් සමුගෙන ඔබ ඉවතට යනවා මතු දිනයකදී මාගෙන් සමුගෙන ඔබ ඉවතට යනවා අපේ මතකයේ බිඳුවක් ඔබ හට තිබුණොත් සෑහෙනවා අපේ මතකයේ බිඳුවක් ඔබ හට තිබුණොත් සෑහෙනවා මට එපා ඔබේ අසරලි බින්දක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැලුම් අද වේදනා දෙනවා මට එපා ඔබේ අසරලි බින්දක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැලුම් අද වේදනා දෙනවා හදවතේ ඇති ආදරයම හදවතට වේදනාවක් ගෙන එනවා නම් ඒ වේදනාව නිවා තුනී කරගන්න මේ හඬ මේ වචන මේ සංගීතය ඔබේ ජීවිතේට මොනතරම් නම් ලං වෙලා ඇද්ද? දැන් මේ ගීතයේ මේ සංගීතයේ තියෙනවනේ ටිකක් වෙනස් රහක්. මොකද අපි මුල්ම ගීතේ මේ අහන්නේ. මේ ගීතයේ මේ සංගීතයේ එකතු කරපු පිරිස හරි විශේෂත්වයක් තියෙනවා. ඔය ඔකට සංගීත සැපුවේ මම පුහුණු කරපු ළමයි දැන් එයි ලොකු අය විපත් අය ඔය ළමයි ඔය දැන් ප්ලේ කරපු අය නැතු අර මේ වාද්‍ය ශිල්පීන් නෙවෙයි නෑ ප්‍රවීණ වාදන ශිල්පීන් නෙමෙයි. ඉතින් ඒකේ ඉතින් පුංචි අඩුපාඩු කනුත් තියෙනවා. මොකද ඒවා මම තමයි දන්නේ. හැබැයි ඔය විදියටම ඔය ගීත අහන්න තමයි අපේ රසිකයෝ දැන් කැමති. මොකද ඒ හඬ ඒවා ඒ භාවිතේ මොකද බොහොම අහිංසක විදියට තමයි ඒ වාදනය ඒගොල්ලන්ගේ එන්නේ. ඉතින් ඒ වාන්න කොච්චර ජනප්‍රියවද කියලා අදත් අහනවනේ. අදත් අහනවනේ. ඒ කල්ලිකුත් නොවන ගීත රසක අයිතිය හිමි විශාරද ශර්ලි වෛජයන්ත මහත්තයා තමයි අද විකසිතරය හතෙන් අපි හමුවන්නේ. මේ ගීපද එකතු කිරීම සංගීතය ඒකම ගී හඬ එකතු කරපු සිංහල සංගීතයේ වාග්ගය කරුවෝ ඉන්නේ ඉතා සීමිත පිරිසක්. ඒ සීමිත පිරිස අතරේ ආනන්ද සමරකෝන් මහත්තයා, සුනිල් සාන්ත මහත්තයා. එතකොට එතනින් එහාට ගියාම වෙනස් ආරක් ගත්ත ක්ලැරන්ස් ඉන්නවා. රූකාන්ත ඉන්නවා. මම සුමතිලක ජය මහත්තයන් මතක් වෙනවා. ශර්ලි වෛජයන්ත කියන්නේ වෙනම හැඩයක්. ඔබේ භාවිතය හරි සරලයි. හැබැයි සරල භාවිතය තමයි හරි පරිස්සම් කරගන්න වෙන්නේ ශර්ලි මහත්තයා. මොකද සරල වෙන තරමටම ඒක බාල බොළඳ වෙලා බෑනේ. බෑ. අපි ඒ ගැන කතා කරනවා මේ විරාමය අරගෙනම. විකසිත රෑ හත. ශර්ලි වෛජයන්ත මහත්තයා එනවා කියලා කිව්වම බොහෝ දෙනෙක් කතා කරන්න පුළුවන්ද අපිට කියලා ඇහුවානේ. දැන් ඉතින් ඉඳහිට ඔබටත් අවස්ථාව ලබා දෙන්න අපි සෝදානමක් තියෙනවා. අපි ඇමතුමකට මේ අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන් ඔබතුමාව හොඳින් දන්නා කෙනෙක් කියලා කිව්වා. කවුද කියලා පුළුවන් නම් හඳුනා ගන්න නම නොකියම කතා කරන්න බලන්න. අයිබෝවන්. දැන් මම පහසු කරන්නම්කෝ ජාතික තරුණ සේවා සභාවේ මුල් ගුරුතුමාට හම්බුණා හොඳ කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ නියෝජනයක් තමයි මේ කතා කරන්නේ දැන්. එහෙම නේද? මම හරිනම් ඔය එන්නේ ධම්මික. හරිද? හරිද කිව්වා? හරි සර් හරි. අපේ සර්ට වගේ කතාන අඳුර ගන්න පුළුවන් නේද සර්? අඳුර ගන්න පුළුවන්. ඔය කතා කරන භාවිතයෙන් මට ඒක අඳුර ගන්නවා තමයි එන්නේ කියලා.
දැන් ධම්මිකා කිව්වට බැහැනේ. අපි අහගෙන ඉන්න අය හඳුනා ගන්න ඇති මොන ධම්මිකාද මේ ගායන ලෝකේ? ධම්මිකා කරුණාරත්න. මේ හඬ කියන්නේ ඉතින් යුග ගීතය අපිට වෙනස්ම රහක් මතු කරපු හැඩයක්නේ. අපි හඬ පොඩ්ඩක් අහලා මිමු දුබෙත්. කරමු අපි තන විශ්සේ පෙලිගසී තරගෙට දුවමු සුදු ඇල්ලේ අඩුළු හතින් දුව ගොස් ධම්මිකා කරුණාරත්න මේ ගී හඬට ප්‍රිය කරන අයත් අතර අපි මේ ඔබතුමියගෙන් අහන්න කැමතියි. දැන් මේ ගායන ලෝකයේ තරංගයේ තුල මුල් ගුරුතුමා නෙමේ ශෛලි වෛජයන්ත මහත්මිය. හමු වෙච්ච මේ ගුරුතුමාව අපිට කියවා දෙන්නකෝ. මම 1980 ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායමට බැඳුනේ. අපේ හැමෝගෙම මුල්ම ගුරුතුමා එතුමා තමයි ශෛලි වෛජයන්ත මහත්තයා තමයි අපිට හොඳ ගුරුවරයෙක්. ඇත්තටම හැම දෙයකින්ම දක්ෂතා තියෙන. ඒ කියන්නේ පදමාලාව, නාදමාලා හැම දෙයක්ම ගායනයේ හැම පැත්තේම දක්ෂතා තියෙන කෙනෙක් තමයි සර්. ඒ උනත්ින් හරි සැරයි. ඒ කාලෙකින් අපිව ඇත්තටම ඉතින් අපි තරුණ වයසේනේ. මම මේ හිතේනකොට අවුරුදු 21යි. ඉතින් ඒ කාලේ ඒව සම වයසේ අය තමයි හැමෝම හිටියේ එතන. ඉතින් සර් ඇත්තටම හරි අමාරුවෙන් මේ වගේ කණ්ඩායමක ළමයි හසුරව ගන්න. ඉතින් ඇත්තටම සර් සැරයි. ඒ වුණාට අපිට හරි ලෙන්ගතුයි. අපිට හුඟක් ඔය ගීත ගායනයේ වගේම වාදකයන්ට වාදන හැකියාව වගේම සර් ප්‍රස්තාරගත කරන්නේ කොහොමද කියලා පවා කියලා දුන්නේ සර් තමයි. අදත් 1980 ඉඳන් අද වනතුරුත් සර්ගේ තොරතුරු අහනවා, සැප දුක් අහනවා. අපි ඉතින් සම්බන්ධතාව පවත්වනවා සර්ත් එක්ක. සර්ගේ දුක සැප බලනවා. ඉතින් අපි කතා කරලා. ස්තුතියි සරිනවා කියලා. ඔව් දැනගත්තාම මෙහෙම ඇමතුමක් ලබා දීලා අර ගුරු පඬුරු නෙවෙයි තුති පඬුරු පුදන්නට මේ විදිහට එක්වීම පිළිබඳව ඒ ගායන ශිල්පිනී ධම්මිකා කරුණාරත්න ශෛලි වෛජයන්ත මහත්මයා කියන්නේ ජාතික තරුණ සේවා සභාවට එකතු වෙලා ගායන ලෝකයේ හීනේ හැබෑ කරගන්න තරුණ පරම්පරාවට හීන අලුත් කරපු කෙනා තමයි. එහෙම හීන හැබෑ කරගත්තු පරම්පරා ගණනාවක් ඉන්පස්සේ ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වෙනවා. ඒ නිසායි අර ආරම්භයේදී මම ඔබට කියන්නේ සිංහල ගීතයේ පුරෝගාමීවරයෙක් කියලා. දැන් ඉතින් තව ගීතයක් ළඟ නතර වෙලාම අර සරල බව ගැන කතා කළ යුතුව තියෙනවා. අපි ඊට ඉක්මනින්ම ගීතයක් අහලා ඒ ගැන කතා කරන්නම්. මේ ගීතය ගැන කතා කරනකොට වෙනසක් තියෙනවා. රස පදවලට පෙරළුණු මේ අත්දැකීම කැමැති දැනගන්න. අහුලාගත්ත දෙයක්ද නැත්නම් උහුලාගත්ත ආදරයක්ද මේ? මාසිත මියුරු කල්පනා. ඔව් අලුත් වචනයක් ආවා මේ උහුලාගත්ත ආදරයක්ද කියලා ප්‍රශ්නේ ඔයා තමයි පළවෙනි වතාවට ඇහුවේ. ඔය ගැන ඔය ගීතය ගැන එක එක්කෙනා එක විදිහට මගෙන් ප්‍රශ්න කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලස්සන වචනයක මේ ප්‍රශ්නයක් ඒ උහුලාගත්ත ආදරයක්ද කියලා. එහෙම නෙමෙයි. එනිසා මගේ පුංචි කාලේ ඉඳලා මං හරි ලගන්නා ගීතත් එක්ක මහා සොඳුරු පරිසරයක ජීවත් වුණු කෙනෙක්. එතකොට එහිදී මට චිත්‍ර රූප මවා ගන්නට පුළුවන්. ඒ ඇතුලින් තමයි මේවා එන්නේ. එතකොට ඒ චිත්‍ර රූප මවා ගන්නකොට මට ලැබෙන සොඳුරු දසුන්, මම දකින සොඳුරු දසුන්, සොඳුරු ප්‍රේමයන් මම මගේ ජීවිතේ මගේ කරගන්නවා. එතකොට ඒ අනුව තමයි ওই ගීත ඔය මේ මාසිත මියුරු කල්පනා කියන ගීතේ නිර්මාණය වුණේ. ඊළඟට දැන් ඒකට කැසට් පට යුගයන් තිබුණේ. ඒතර කැසට් පට යුගයට මාව නිෂ්පාදකයා හොයාගෙන එන්නේ මගෙන් ඒ ආදරණීය ලගන්නා ගීත ලැබෙයි කියලා. එතකොට මම එහෙදිත් ප්‍රේසන් එනවා බොහොම ලස්සන ආදරණීය ගීත লীලා රසිකෙන්ට දෙන්න ඕනේ මේ වෙලාවේ කියලා. ඒ නිසා එහෙම තමයි ওই ගීතේ නිර්මාණය වුණේ. ඒතරම අර උසුලාගත්ත දරාගත්ත හැඟීමක්ද කියනකොට ඇත්ත වශයෙන්ම තාරුණ්‍යේ ගොඩාක් දේවල් දරාගෙන තමයි ජීවිතය ඉස්සරහට යන්නේ. ඒක නැහැ කිව්වොත් ඒ කවුරු හරි බොරුවක්. ඉතින් තමන්ගේ ජීවිත ඉස්සරහට තල්ලු වෙන්නේ ඔය ආදරේ දරාගත්ත උසුලාගත්ත තාරුණ්‍ය තමයි. දැන් අර ඒ කාලේ පෙම්වතුන් අතර හොමාන වුණු පෙම්හසුන් වල ශෛලි වෛජයන්ත මහත්තයාගේ ගීත ගොඩක් තියලා තියෙනවා. මොකද මේ ගීතේත් අර ඒ පෙම්හසුන් හුවමාරු කරගන්න උත්තේජනයක් ඇති කරපු ගීතයක්. අපි ගීතය අහලා ඒ වචනවල භාවිතය ගැන කතා කරමු. මේ ගී පද සංගීතය ගී හඬ ශෛලි වෛජයන්ත ගුණසිංහ. මාසිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ
නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මලක් මද සුළඟේ සැලෙන සැටි සිතා බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා දයාබර ඔබට ලියමි සෙනෙහසක් පතා මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මයුරෙක් මයුරියකගේ රැඟුම ගැන සිතා තුඩින් තුඩග බැඳුණු පෙමක් අගේ ගමු සිතා ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා දැනගන්නට මාරිසියෙමි කිමදගත් සිතා මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් විකසිත රැහත මෙහෙම ආදරයක් බලාපොරොත්තුවෙන් මෙහෙම අහනකොට කොහොම අහක බලන්නද ආදරණීය හිතක් හිතින් මේ වචන මේ සංගීතය මේ ගී හඬ විශාරද ශර්ලි වෛජයන්ත ගුණසිංහ ඒකයි මේ ගීත කතා අතරේ ඔහුට කියන්න පුළුවන් වෙන්නේ ප්‍රේමණීය හඬක් කියලා ප්‍රේමයේ තැවරු ඔබේ හදවතට ඒ ප්‍රේමය ලං කරපු හඬක් තමයි විශාරද ශර්ලි මහත්මයා කියන්නේ. දැන් මේ ගීතේ අර වචනවලක් තියෙනවා හරි මේ සරල බව වගේම හරි සුන්දරත්වයක්. අර ප්‍රේමයක් කියන්නේ අර අල්ලා ගන්න බැරි මේ සුන්දරත්වයක්නේ. රු ඇති මලක් මද සුළඟේ සැලෙන සැටි සිතාකම දැන් අපිට අර විෂුවල් මැවෙනවා. දැන් වගේ විෂුවල් ඕන වෙන්නේ නැහැ. ඒක හරි. මෙන්න මේ විදිහට ගීත නිර්මාණය කරනකොට දැන් ඔබතුමා එන්නේ 80 දශකයේනේ. 70 තමයි අපි හිතන්නේ 70 පටන් ගත්තම 70 80 ස්වර්ණමය යුගය කියලා. ඒතර 70 දශකයේ ඇවිල්ලා ගීත නිර්මාණය වෙනකොට ඊට ටිකක් වෙනස් වෙනවා ඔබතුමාලගේ භාවිතය. දැන් මේ භාවිතයත් අභියෝගයක්නේ. කොහොමද ඒකට මුහුණ දුන්නේ?
ඔව් ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය කරා මම වෙන්න. එතකොට මගේ මම වෙන ගමන් මගේ ශිෂ්‍යයන්ට මගේ භාවිතය අනුව උන්ට ඉස්සරහට යන්න පුළුවන් කියන මගේ ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා. ඒතර මගේ නිර්ලෝභීව උන්ට දුන්නා. ඒ කියන්නේ උන්ට පුරුදු පුහුණු කරුවා, උන්ට ගීත කියා දුන්නා, නිර්මාණ හදලා දුන්නා. දැන් ඒක එකක්. බහුව ප්‍රශ්නෙට මට සමාජීය වශයෙන් වැදගත් වෙන කාරණාවක් කියන්න අවසරද? අවසර. ඔව් ඒ දැන් මේ ආදරය කියන දේ හුදු ගීතයේ පමණක් නෙමෙයි ප්‍රායෝගිකව බොහොම හිමින් දිනා ගන්න ඕනේ කාරණාවක්. තමන් කවුද කියලා පෙන්නමින් ආදරවන්තයා හෝ ආදරවන්තියෝ කවුද කියලා හඳුනා ගනිමින් මේක ක්‍රමානුකූලව කාලයක් ගොඩනගා ගන්න ඕන දෙයක්. අද වෙන්නේ ඒක නෙමෙයි. වෙනස ඒකයි. අද වෙන්නේ ඒක නෙමෙයි. අද අඳුරගත්තා හෙට සිරු දේවල් තීරණය වෙනවා. දැන් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට වැඩි කලක් යන්නේ නැහැ. ඒ දෙන්නා වෙන් වෙනවා. මොකද හේතුව අර ඔය ලියලා තියෙන සින්දු ඔය වචන නිසා තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්ත විවාහ වුණු දැන් ලොකු දරුමල්ලෝ ඉන්න විශාල ප්‍රමාණයක් ලංකාවෙත් විදේශ රටවලත් ඉන්නවා. මොකද මම ඇමරිකාවේ සංචාරය කරා ප්‍රාන්ත 6ක 7ක මම සංගීත ප්‍රසංග පැවැත්තුවා. ඒවේ ඉන්න අය මට කියන දේවල් තමයි ඇහැට කඳුලක් එනවා. ලොකු ළමයි දැන් ඒගොල්ලන්. ඒතර කියන්නේ ඔබතුමාගේ ගීත লীලා තමයි මම මගේ ප්‍රේමය දිනාගත්තේ කියලා කියනවා. දැන් කවදාද එන්නේ මාසිත මියුරු කල්පනා මේ පොඩි මුළු ගීතෙම නෙමෙයි තමන්ගේ ආදරණීය ලිපියට මේවා කීපයක් එකතු කරනවා. මට සිහිනයක් වගේ ඔබගේ ආදරය. දැන් මේවා ලියලා තමන්ගේ ආදරය දිනාගත්තකම ඒගොල්ලන්ට ලොකු ගෞරවයක් මා කෙරේ තියෙනවා. මේ අහවලා නිසානේ මට මගේ ජීවිතේ මට සාර්ථක කරගන්න හම්බුනේ කියලා. ඉතින් ඒ වගේම වෙන් වුණ අයත් ඇති සමහරක් වෙලාවට මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් 99%ක්ම වාගේ ඇත්තවසෙම ආදරේ දිනාගත්තා. ආදරෙන් පෙරදුනා අය නෙමෙයි. එතකොට මෙහෙම යුගයක් තමයි මම රසවත් කෙරුවේ. ඉතින් ඇත්තවසෙම ඒ කියන්නේ මොකද එකක් දෙකක් නෙමෙයි. දැන් හුදු ජනප්‍රියත්වයම නෙමෙයි. ඒ ඇතුලේ ප්‍රායෝගික ක්‍රියාකාරීකම් සමාජීය ක්‍රියාකාරීකම් සිදු වුණා. හැබැයි ඒක අර දැන් එක් කෙනා හඳුනා ගන්න විදි තියෙනවානේ. දැන් ගීත නික ප්‍රේම ගීතයක් පමණයි නෑ. ප්‍රේම ගීතය ඇතුලේ තිබුණු භාවිතාව ක්‍රියාකාරීකම් වැදගත් විදියට. ඒ කියන්නේ වැදගත් විදියට කියන්නේ දැන් අද ප්‍රේමයක් ගැන ගැටුමක් ඇති වුණ කතා කරන විදිය බලන්න. මොනතරම් ක්‍රූර විදියට ඒ දෙබස් යන්නේ. එතකොට මේ එකල ප්‍රේමය එහෙම නෙමෙයි. තමන්ට වෙන් වෙන්න ඕනේ නම් ඒක වෙන් වෙන්න ආදරණීය ක්‍රමයක් තිබුණා. වෙන් වුණත් ආදරය කරනවා. පලිගන්න ක්‍රමයන්නේ දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේවා අපරාධය. අහිංසකයෝ කී දෙනෙක් මැරුණාද මේ පෞගේ කාලේ. ඒකේ ප්‍රේමය දරා ගන්න බැරුව වෙන් වුණාම කෝපය තමයි ඉස්සරහට එන්නේ. ඉතින් ඒක වෙන්න බෑනේ ආදරය කරන කෙනා. දැන් ඔබේ ගීතවල ප්‍රායෝගික බවක් නැත්තම් මේ ගීත නිර්මාණය 80 දශකයේ දැන් පරම්පරා ගණනාවක් ගිහිලා තියෙනවා. තාමත් තියෙනවා. අදටත් ප්‍රතික්ෂේපිත නැහැ. එතකොට ඒක මම හිතන්නේ ඒක මානුෂ්‍ය ගුණයකට ඇතුළත් කරලා තියෙන්නේ එතන. ඒකයි මම හිතන්නේ ඒ සාර්ථකත්වය කියලා කියන්නේ. දැන් අර එතුමා කිව්වා වගේම විදේශගත වෙලා ඉන්න ලංකාවේ ඉන්න මේ ගීත නිසාම එකතු වෙනු මේ පෙම්මියුල වගේම දැන් පරම්පරා ගණනක් ගත්තොත් එහෙම පෙම්වතුන් දෙමව්පියෝ වෙලා ඊට පස්සේ දෙමව්පියන්ගේ දරුවොත් විවාහ වෙලා ඒ ලැබුණු දරුවොත් මේ ගීත ප්‍රිය කරනවා. ඒක තමයි විශේෂත්වය. ඒ තරමටම ඒ භාවිතය හරි ප්‍රායෝගිකයි ආදරය විරහව කියන කාරණා තුල දරා ගැනීමට. හැබැයි මම එහෙම ඔය කියන කාරණා එකක්වත් මම හිතපුවා නෙමෙයි. මේවා දැන් වෙලා තියෙන සමාජයේ. ඒ කියන්නේ මේ ගීතවල ප්‍රිය කරපු ආකාරය, ඒ තුනේ භාවිතයෙන් ඇති වෙලා තියෙන ප්‍රතිඵල හරි සාධාරණ හොඳ දේවල් වෙලා තියෙන. ඒකින්ද මම ඇත්තටම සතුටුයි. ඇත්ත. මගේ හිතේ තියෙන සංගීත නාද මාලා එතකොට මගේ මනසට දැනෙන චිත්‍ර රූප. ඒතකොට මේ චිත්‍ර රූප මැවෙන්නේ මම බොහෝ සෙයින් පොත් කියවපු කෙනෙක්. මම මේ නිකන් මේ අද මේ කතා කරන්නේ මේ ප්‍රසිද්ධිය මේවා කියලා නෑ අතරම. දැන් මේ අහුවනේ කොහොමද කියලා එකට උත්තරයක් දෙන්න එපා. ඒ කියන්නේ වටිනා පොත් කියවපු කෙනෙක්. ඒකෙන් ඒ වටිනා පොත් අතරින් මං සුවිශේෂී පොත් තුනක් ගැන කියන්නම්. මොකද ඒ ඔක්කොම කියන්නේ ප්‍රශ්න. මොකද පරිවර්තන පොත් මම බොහෝ පොත් කියවලා මම නිදි මරාගෙන පොත් කියවපු කෙනෙක්. ආදරණීය පොත් කරුණාසේන ජයලත් කියන මහත්තයාගේ. එයා දැන් ලොකු ළමෙක්. ගොළු හදවත. ඒ පොත් තමයි එකල තිබුණු දැන් ඔබ රස විඳිනා වගේ මගේ ගීත එකල තිබුණු ආදරණීය හැඟීම් ජනිත කරන පොත්. ඔබගේ දුවක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කියවන්න දෙන්න. පුතෙක් හිටියත් දරුවෝ ඉන්නවා නම් කියවන්න ආස නම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරાવી. හැබැයි ඒවා කියවන්න ඕන. ඒ වගේම මම විශාල පොත් ප්‍රමාණයක් කියවලා තියෙනවා. ඒ නිසා මම ඒ තුලින් ගන්නා රසභාවයන් මම රුසියානු පොත් පරිවර්තන මම ගොඩක් කියවලා තියෙනවා. විරාගේ මේ අරවින්ද අපිට කියලා දුන්නානේ විරාවක් කොහොමද උහුලා ගන්නේ කියලා වෛරයක් නොවි. ඒ නිසාම
කියවන පොතපතින් අපිට පුළුවන් අපේ ජීවිතය හැඩගස්වා ගන්න. ජීවිතයේ අත්දැකීම් අත්විඳීම් කළමනාකරණය කරගන්න. එහෙම කරපු ශර්ලි මහත්මයා ඔය කියවපු පොත්පත් ඇසුරේ Taman හොයපු Taman දැකපු සහ Taman හිතපු ආදරයේ ගොඩනංවල තියෙනවා. ඔබතුමාගේ ගීත නිර්මාණය වෙනකොට අතර අපි ඉපදිලත් නැහැ. හැබැයි දැන් අපිත් මේ ගීතවලට ප්‍රේම කරනවා. ඒ තමයි විශේෂත්වය. දැන් අපි නතර වෙන්නේ අර වාග්ගීය කරුවෙක් වීම ගැන. විරාමයක් ඕමනයි අපිට. ඒ විරාමය අරගෙනම ඒ ගැන කතා කරනවා. විකසිත රෑ 7. විශාරද ශ්‍රේලී වෛජයන්ත ගුණසිංහ අද විකසිත රෑ 7 දැන් අපි කතා කරමින් හිටියේ වාග්ගීය කරුවෙක් වීම ඔබේ ගමනට කොයිතරම් පහසුවක් වුණාද? මාව එතනට ගෙනාවේ ගුවන්විදුලිය. ඒ අභියෝගය මට දුන්නේ ගුවන්විදුලිය. ඒක කියන්නන්නේ. අපි ආසයි අහගන්න. මම මෙහි සරල ගීත එකල සරල ගීත පරීක්ෂණයක් තියෙනවනේ මෙහි. මට තිබුණා මට ලොකු උමනාවක් තිබුණා සරල ගීත මේ ගුවන්විදුලි ශිල්පියෙක් හැටියට වෙන්න. එතකොට එතන පරීක්ෂණය මම සමත් වුණා පරීක්ෂණයෙන්. ඊට පස්සේ මට ඒක ගැන ලොකු සතුටක් තිබුණා. දැන් මම බලාපොරොත්තු හිටියේ වැඩසටහනක්. සරලගේ පරීක්ෂණයෙන් පස්සේ දෙනවා වැඩසටහන. පැය කාලා මම හිතන්නේ පැය කාලක වැඩසටහනක් දෙනවා ඒ පරීක්ෂණ වල ශිල්පියෙකුට. ආධුනික පැය. ඔව් එහෙම දෙනවා වැඩසටහනක් තිබුණා ආධුනික පැය සරලගේ ශිල්පීන්ට කියලා දෙන්නේ. එතකොට දැන් මේක එනකොට මට හිතන්න දැන් විවෘත ආර්ථිකයට කලින් මේ මගේ අධ්‍යක්ෂකම් කියන්නේ අපිට. නව තාක්ෂණය මොකුත් නැති සාමාන්‍යයෙන් මේ ගුවන්විදුලි විතරයි තියෙන්නේ. එතකොට දැන් මට ලිපියක් එනවා අවල් දවසේ ඔබට සරලගේ වැඩසටහන තියෙනවා. ඔබ ගීත 4ක් සූදානම් කරගෙන එන්න කියලා. දැන් කාටද කියන්නේ දැන් මම එතකොට කවුරුත් දන්නේ නැහැ නුෂා. මාව දන්නේ නැහැ නේ ඉතින්. මම නිකන් මේ පොඩි තරුණයා. ඉතින් ඒතකොට තරුණ සේවා සභාවට ගිහිල්ලත් නැහැ. ඔය එතකොට දැන් මම දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් ගීත 4ක් හදාගන්න කෙනෙක් නැහැ. හැබැයි මට මගේ ඒ වෙනකොට මම දැනුමක් විශේෂ පිළිබඳ දැනුම් හදාරමින් තමයි මම මේ හිටියට ඉන්නේ. හැබැයි මට ඒක අවශ්‍ය කරන විශේෂ තැනකට අවිල්ලා ඉදිරිපත් කරන්න තරම් හයියක් නැහැ. හැබැයි දැන් දවසින් දවස මේ දිනේ ලං වෙනවා. කිසි කෙනෙක් අඳුරන්නේ නැහැ මං ඇත්තම කිව්වොත්. මම මොකද කිරුවේ මේක හරියනම කොහොම හරි හදාගෙන යන්න ඕන කියලා හිතාගෙන මම ගීත ලියාගෙන ස්වරපස්තාර ලියාගෙන ඇවිල්ලා මෙතන සංගීත අධ්‍යක්ෂතුමාට මට එතුමාගේ නම මතක නැහැ. ඒතෝ කාරුණික මිනිහෙක්. එතකොට සෝමදාස ඇල්විට කියලා මහත්තයා තමයි මියුසික් ඩිරෙක්ටර් හිටියේ මෙහි. එතකොට දැන් ඔහුගේ දාලා තියෙන සංගීතඥයා ශිල්පියාව තමයි මාව පරීක්ෂා කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් බලනවා සින්දු මොන තත්ත්වෙන්ද තියෙන්නේ, ගීත මොනවද, හරියට ප්‍රමිතිය මම ලියලා තියෙන්නේ. ඊපස්සේ කවුද මේවා ලිව්වේ කියලා. මම දැන් බනින්න තමයි යන්නේ කියලා මං හිතුවා. මම තමයි ඉතින් මට මේක කෙනෙක් හිටියේ නෑ. මම ලියාගෙන මම පොඩ හදාගෙන මම ආවා. හරි හොඳයිනේ. මම පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒවා ටික අපි හදාගෙන කියමු කියලා හරි කාරුණික විදියට කතා කරා. එදා තමයි මට මගේ ජීවිතේ ඒ කියන්නේ ආත්ම ශක්තිය කියන එක හරියටම තහවුරු කරුවේ එදා. ඊට පස්සේ මම බය වුණේ නැහැ කිසිම දෙයකට. මොකද හේතුව ගුවන්විදුලිය කියන මේ මහා තැන ඉන්න ශිල්පීන් අධ්‍යක්ෂකවරුන් මේක අනුමත කරා කියලා කියන්නේ මට එතනද ඉදිරියට මට මගේ වැඩ කරගෙන යන්න මට ශක්තිය ආවා. ඉතින් මගේ වැඩසටහන මම හොඳින් කරලා ඊට පස්සේ මම මගේ ආත්ම විශ්වාසය තහවුරු කරගත්තා. ඒ කල නිර්මාණ බිහි කරන්න තියුණු එකම තැන මේ. ඔව් දැන් මෙතනින් මට ප්‍රතික්ෂේප වුණා නම් මම මානසිකව වැටෙනවා ගොඩක්. ආපහු තැනකුත් නැහැ. ඉතින් ඒ දේ මට අතරම මම ඒකයි මම මේ ස්ථානයට ගරු කරනවා. මොකද මම මේ ස්ථානයේ වඩාත් දියුණුවටයි මම ආස. ඉතින් ඒ වගේම තාම එදා තියෙන භාවිතය රැකගෙන යන්නට උත්සාහ කරනවා. ඒකත් මගේ ගෞරවයට පාත්‍ර වෙනවා. මොකද ඒක ලීසි නෑ. මොකද වෙළඳ පොළයි සාහිත්‍යය කියන දෙක. උඩුගම්බලා පීනන්න වෙලා තියෙනවා. වෙළඳ පොළයි සාහිත්‍යය දෙක. සාහිත්‍යයෙන් පරිපූර්ණ මිනිහට මනුස්සයා ළඟ ආර්ථික හයිය තියෙන්න පුළුවන්. ඒ හඹාගෙන යන්නේ නැහැ. ඔය අනවශ්‍ය විදියට මේ මහා නිකම් මේ නැති දේවල් හොයාගෙන යන්නේ නැහැ. ඒ තමන්ගේ ප්‍රමාණය තිබ්බහම ඇති. එතනයි තියෙන ප්‍රශ්නේ. දැන් අද තියෙන්නේ වෙළඳ පොළ විතරයි. ඒකයි මේ රටට ලොකු රික්තයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇත්ත වශයෙන්ම. මේක අඳුනාගත්තොත් හොඳයි. මොකද ඒ රික්තේ තමයි මානසික ගුණය වර්ධනය කරගන්න පුළුවන් එකම දේ තමයි සංගීතයයි සාහිත්‍ය විෂය දියුණු කර ගැනීම. සිංහල භාෂාව සහ බෞද්ධ දර්ශනය. දැන් මේවා දියුණු කරගත්තොත්
මං හිතන්නේ හොඳ සමාජයක් හදාගන්න පුළුවන්. මොකද මම මේ වැඩසටහන වලින් අරින්නේ නැහැ. දැන් ආදරය කියලා කියන්නේ ඕකට තමයි මේ හරි දෙයක් කියලා යන එක. එතකොට හරි දෙයක් කියලා යන්නම ඕනේ මම. නිකම්ම මේ මගේ ගීත ජනප්‍රියයි එහෙම කියලා යනවට වඩා මට හැඟෙන දේ මම කියලා යන්න ඕනේ. මට ඒකට අවස්ථාව දීලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික වෙන්න ඕනේ. ඒතකොට මේ ස්ථානයේ තාම ඒක රැකගෙන ගැනීම ගැන මම සතුටු වෙනවා. ස්තුතියි. දැන් අපි රස විඳින හදන ගීතය විශාරද ශර්ලි වෛජයන්ත මහත්මයාව කවුරුත් නොදන්න කාලයක කැලණිය මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත උපදේශකවරයා විදිහට ඉන්නකොට ලැබුණු විවේකයේදී අර ගීත ශාස්ත්‍රයට එන තියෙන උනන්දුව කැමැත්ත නිසාම අර ලැබුණු විවේකයත් එක්ක ගීතයක් නිර්මාණය කරනවා. අන්නේ ගීතය තමයි කවුරුත් නොහිතපු විදිහට අදටත් ජනප්‍රිය වෙන්නේ. අපි ගීතය අහලම ඒ ගැන කතා කරමු. සඳ මඩලේ සඳ කුමරියනේ මම ඔබ සුරාතින් නම් මම ඔබ සුරාතින් නම් විකසිත රැහත දශක 4කටත් එහා අදටත් පෙම්වතුන්ට හරි ළඟම ගීතයක්. දැන් මේ ගීතේ ඔබ තරුවක් නම් බලාවක් වෙලා හරි සුරකින්නම්. ආදරේ තියෙන ඒ ආදරණීය බව බලාපොරොත්තු වන රැකවරණය මේ හැමදේම ගීතෙන් කැඳවාගත්තු වචනවලේ මිහිර දෙවනි නොවුණු හරි පෙම්වත් ගීතයක්. මේ ගීතේ නිර්මාණය වෙච්ච එක ගැනත් අපි ටිකක් කතා කළ යුතුම තියෙනවා. මේකත් අර නිර්මාණය වුණු තැන අවස්ථාව ඔබ පැහැදිලි කරලා දුන්නා. ඒ කාලේ මේක වෙන්නේ මම දකිනවා මේ පොහොසත් ප්‍රේමවන්තයක්. එතකොට දුප්පත් ප්‍රේමවන්තයක් අතර තියෙන සංවාද කරන්න බැරි වුණාට ලොකු දේවල් කියනවා යා. සඳ මණ්ඩලයේ සඳ රජිනියනේ මම ඔබ සුරකින්නම්.
හැබැයි ඒක කොයිතරම් වුණත් ප්‍රායෝගික කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒ තරම් දුප්පත් නම් හැබැයි ප්‍රේමයක් තියෙනවා. හැබැයි ඒ තියෙන සැප දෙන්න බෑ මේ තරුණයාට. අන්න එවැනි එකකට තමන්ගේ හීනෙන් වගේ බලාපොරොත්තුවක් තියාගෙන කියන ගීතයක් තමයි ඔය ගීතේ තේරුම අදහස එන්නේ. ඉතින් ඒ ආදරේ දිනා ගන්න පුළුවන් ප්‍රේමයක්. ඒ කියන්නේ දෙන්නට එකතු වෙන්න පුළුවන් ප්‍රේමයක් නෙමෙයි. ඉතින් ඒක හරි වේදනාවක්. ඉතින් එහෙමයි වෙන්නේ. දැන් ඉරට මුවාවෙන් හඳට මුවාවෙන් කවදාවත් ප්‍රේමයක් විඳින්න බැහැනේ. බෑනේ. දැන් ඒක ඔබතුමා අපිට කියනවා. ඉරට මුවාවෙන් හඳට මුවාවෙන් අපිමු පිළිසඳර. කවදාවත් ඒ පිළිසඳර එන්නේ නැහැ කියන්නේ. කවදාවත් එන්නේ නැහැ. ඒ කියන්නේ වෙන්නේ නැති දෙයක් ගැන කතා කිරීමම හරි ප්‍රියමනාප දෙයක්. මොකද ඒකට හේතුව අපි හැමෝම ආසයි සාධාරණ ඉෂ්ට වෙනවට ආසයි. හැබැයි සාධාරණයට ප්‍රශ්න බාධා මතුවෙන එක වෙලා දකින්නයි ආස. දැන් සංගීත භාවිතෙත් අපිට මේ අර මතුවලා තියෙන හඬක් තියෙනවා සංගීතේ. සැක්සෆෝන් එක. දැන් ඕක මගේ ඇත්තටම අනන්‍යතාවයක් කියන්නේ ඕක එනවා කියලා කියන්නේ මම ඉන්නවා කියන එක. ඉතින් ඒක ඇත්තටම රංජිත් පෙරේරා කියන සංගීතඥයා තමයි ඔය වාදනය කරේ. එතුමත් ජීවතුන් අතර නැහැ. ඉතින් ඌවත් මේ ආදරේ මතක් කරනවා. බොහොම ආදරණීයව මට මේ සංගීත. මොකද මමත් තරුණ බොහොම පුංචි කාලේනේ. ඉතින් මට ඒ දුන්න සහයෝගය තාමත් මතක් වෙනවා. ඉතින් ඕක එනකොටම ඒ තමයි මගේ අනන්‍යතාවය. ඇත්ත. ඒ හැඩේ ඒකනේ. අපි කිව්වේ සංගීත ලෝකේ එතුමාගේ හැඩයක් හදාගත්තා. වාග්ගේය කරුවන් අතරත් ඒ හැඩය එතුමා මතු කරගෙන තියෙනවා. අර මේ සැක්සෆෝන් එක සහ ඉලෙක්ට්‍රොනික සංගීත භාවිතය ගැන කතා කරනකොට මේ ගීතේ නිර්මාණය වෙන අවුරුද්ද 1980 80ට කලින් 79 වගේ. දැන් අනිත් එක එනජා මම මේක අර LP 31කටත් මම දාලා මේ ගුවන්විදුලියට ඊට කලින් ওই තරුණ සේවයට යන්න කලින් මේක දීලා තිබුණේ. ඒ වුණාට ඒක ප්‍රචාරය වුණේ නැහැ. ඒක මම බොලඳ වී ඔය ඇසිදුවත් තිබුණා ඔක්කොම. මොකද ඒකට හේතුව එකල තිබුණ පොඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මට වැඩිය උසස් එකල ප්‍රවීණින් ගීත තමයි තැනක් තිබුණේ. එතකොට මාව අඳුරගන්නේ තරුණ සේවාව එකට ගිහිල්ලා ඒ හරහා ආවා බදාදා පිරිසඳර කියන වැඩසටහනක් තිබුණා මේ තිබුණා බදාදා පිරිසඳර කියන තරුණ සේවා සභාවෙන් කරන වැඩසටහන. ඒක හැමදාම මගේ ගීතයක් යනවා. ඒතර ඒකේ තමයි මට එපාවේ හසරට ගීතය යන්නේ. එතනින් තමයි ජනප්‍රිය. එතනින් තමයි ඊට පස්සේ ඔන්න මේ ආයතනේ ඉන්න ශිල්පිනොත් ගීත එළියට අරගෙන මගේ යන ඈත සීතී ගීතය ඒතර මම් බොළඳ කියන ගීතය ඔක්කොම ප්‍රචාරය වුණේ ඊට පස්සේ. ඒ එදා බදාදා පිළිසඳර අද මේ බදාදා විකසිත රෑ 7 මේ 2020 නේ. ඒතර ඒ ඉන්නේ අපි 1980 දශකයේ. දැන් 79 වගේ නම් නිර්මාණය වුණේ. මම අහන්න හැදුවේ 70 දශකයේ තුල ගීත නිර්මාණය වෙනකොට ඒ සංගීත භාවය තුල ඔය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හරි අඩු වෙන්නේ ද පාවිච්චි වෙන්නේ. ඔව් ඒ කියන්නේ බොහොම අඩුවෙන් නමුත් අර ටික මේ දැන් ඒවත් නොතිබුණා නෙවෙයි. එතකොට ඒවා තියෙනවා කියලා කියන්නේත් හරි අලුත් දෙයක්. වෙනස් දෙයක්. එතකොට ඒක ඉතින් සැක්සෆෝන් පාවිච්චි කරනවා හරි අඩුයි. සැක්සෆෝන් වාදකෙත් හොයාගන්න අමාරුයි. බොහොම කීප දෙනා ඉන්නේ. අදටත් ඉතින් බොහොම කීප දෙනා අඩුවෙන් ඉන්නේ. බොහොම මාරු සංගීත භාණ්ඩයක් වාදනය කිරීම ලොකු ශක්තියක් මුදා හරින්න ඕනේ. ඉතින් මේ මයකටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා දැන්ටත්. එහෙම ඒ අය තමන්ගේ ඒ කලාව කරගෙන යන එක ගැන. දිගු කාලීන ගීත රසක් එකතු කරපු විශාරද ශර්ලි වෛජයන්ත අද විකසිත රෑ 7 රෑ 7 ආසීන ලෝක තනවෙලා සිත ගොනු විලා ඔහු අතගෙන ඇයනවා මා තනි කරලා එර කැලේ කටු අකුලේ පිපුණු මලේ සුන්දර ඔබේ දුවදිලු නට කිවද පලේ සුන්දර නුවේ ලොව විස කටුවැනි නැවිලේ ඉස්සර වගේ ඉඟි බිඟි තම් එපා වුණේ ඔබ ගැන මතක බිඳක් ලීවා මා සමරු පොතේ කිසිවක් නොලියු ඉඩක් ඇරියා මේ සමරු පොතේ ඔබ හට කියන්න බැරි කරුණක් දිවකරදුනි සුමිහිරි මිහිරි හැඟුම් සමුදායේ මල්මල් හිනා ඔබේ මුවේ හදවිල මල් සුවඳ නැගී ඒ මල් විලි ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී මල්මල් හිනා ඔබේ
ඔබේ මුවේ හදවිල මල් සුවඳ නැගී ඒ මල් විලි ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී විකසිත රෑ හත අලුත් හඬවල් වලට ඉඩක් හැදූ නිර්මාණශීලී මිනිස්සෙක් අද අපිත් එක්ක මේ කතා කරන්නේ. ප්‍රවීණ ගායකයෙක්, ජනප්‍රිය ගායකයෙක්, ගීපද රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ඒ විතරනේ ජාතික තරුණ සේවා සභාවේ මුල් ගුරුතුමා. ඉන් පස්සේ නිකේතනාධිපතිවරයා දක්වා ඒ ගමන තුල එතුමා සංගීතයෙන් දායකත්වය ලබා දෙනවා බොහෝ අයට ගායක ලෝකයට බිහි වෙන්න. එවන් උණු ගමනක අපි බොහෝ තැන් කතා බහ කරා. ඔබේ මේ ගමන තුල නිර්මාණය කරපු ගීත අතරේ බොහෝ ගීත ඔබම නිර්මාණය කරගත්ත ඒවා. හරි සුළු ප්‍රමාණයක් තියෙන්නේ මේ වෙනත් අය ඔබට ලියා දුන්නු ගීත. වෙනත් අය සංගීතවත් කරපු ගීත තියනවද කොහොමද? සංගීතවත් කෙරුවා වගේ දැනෙනවා. නමුත් අපිට හම්බෙලා නැහැ නේ. ඒව ඇත්ත වශයෙන්ම මේ ඉස්සරහට ආවේ නැහැ. ඒව මට සාර්ථක වුණේ නැහැ. ඒකයි මම ඉදිරිපත් කරේ නැත්තේ. මොකද ඒකට හේතුව මම පදවැල හදා එක්ක ගීත අනුව මම නිර්මාණය කරන කෙනෙක්. ඉතින් මේක හරියට මේකට බද්ධ වෙලා යන්නේ. අර සරල බව සහ කොහොමද මේකේ ගීතයේ තියෙන ගැඹුර පවත්වාගෙන යනවනේ. ඒක මම මේ සංගීත ගුරුවරයෙක් හිට කතා කරන දෙයක්. එතකොට මේ සරල බව සහ හඬෙන් ඒ ගැඹුරක් පවත්වාගෙන යනවා. නිකන් සරල වුණා නම් හරියන්නේ නැහැ. ඒක ඊළඟට ඒක ධ්වනිතයන්. ධ්වනිතයන් කියලා කියන්නේ ස්වර අන්තරයන් බිහි වෙන නාද. ස්වර අන්තරයන් කියලා කියන්නේ යම් ස්වරයකින් තව ස්වරයකට යනකොට ඇති වෙන්න තාම සුගම ධ්වනිතයන්. ඒක මම කවුරු කතා කරන්නේ නැති එකක්. ඉතින් නමුත් ඒ ධ්වනිතයන් හුමාරු වීමේ ගුණය ලේසි නෑ ගායනයේදී පවත්වාගෙන යන්න. ඒතකොට ඒකට අවශ්‍ය කරන ගැටෙන්නේ නැති පදවල එකතු කර ගන්න ඕනේ. ඔබම මම මේ කතා කරේ ගැඹුරු කතාවක්. ඒ කියන්නේ ඒකයි අර ඔයගේ ප්‍රශ්නෙට මට උත්තරේ දෙන්න ඕන කරේ. සරල බව සහ එහි මේ පැවැත්ම රැඳෙන්නේ කොතනද කියන්නේ. සමහරට අර මේ ගුණය තියෙන නිසාම වෙන්නේ නැති නොනැසී පවතින්නේ මේ මිහිර අපිට දැනෙන්නේ තවමත් මේ ඒ නිසාම විය හැකි. ඔබ දන්නවද දැන් අපි ගීත ගායනා කරනකොට අපිට ළගන්නා ආදරණීය ඒ ඇඟිලි තුඩු වලින් ඒ මිහිර දින ශිල්පීන්ට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. නැතුව මේ ලේසි නෑනේ. නමුත් ඔවුන් ඒ ශිල්පයේ හරි හැටි අපිට අපේ ගීත වලට එකතු කර නිසා තමයි මේවා තවත් රසයෙන් බෙබලෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ශිල්පීන්ට මගේ විශේෂ ගෞරවයක් තියෙනවා. මොකද ඔවුන් මේ ශිල්පය හරියටම කරන්න ඕන උන්ට එහි රැඳී සිටින්නට. හැබැයි ඒ ගැන වගේ වගක් නැතුව ගීත ගායනා කරන අය ඒගොල්ලෝ හරි කනගාටු හිතනවා. මොකද ඔහේ මොනවා හරි කියනවා අපරාධේ මේ මිහිරි ගීත ගායන්න ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම ඉගෙන ගන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. මොකක්වත් නැහැ. ස්ටුඩියෝ එකට ගියා. සල්ලිත් තියෙනවා. ඔය මොනවා හරි කියවනවා. කීවල කියලා දානවා. දාලා එල්ල මරලා අතුණු දෙනවා. බොහොම නරක විදිහට කෑ ගහනවා. මේවා මේ රස මනස කුළු ගන්නන තත්ත්වයක් නෙමෙයි. රස මාංශ සනසන වෙන්නට ඕනේ. ඉතින් ඒ රස මාංශ සනසන ගීත භාවිතයකටම අපි තරුණ පරපුර යනවා නම් මම කැමතියි. එහෙම උස්සනින් ගායනා කරන ගාන ශිල්ප ක්‍රම තියෙනවා. ඒක හරියට ඉගෙනගෙන කරන්න ඕනේ. ඒ ඉගෙනගෙන කරපුවාම ඒක ලස්සනයි. මම ආසයි තරුණ පරපුරේ දක්ෂ ළමයි ඉන්නවා. ඉතින් මේ අයට මේක තේරෙන්නේ නැහැ. මේ කොයි පාරේද මේ යන්න ඕනේ කියලා. ඒකයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්ත. දැන් තරුණ පරම්පරාව ගැන මෙතුමා මේ විදිහට අදහස් දක්වනකොට එහෙම තරුණ පරම්පරාවන් ගණනාවකට සංගීත ලෝකයට එන්නට පාර හැදුවනේ. මග කිව්වනේ. එහෙම මුල් ගුරුතුමෙක්. ඒ නිසා එතුමාට ඒක කියන්න නිදහස තියෙන නිසා තමයි අපි මේ කාලේ ලබා දීලා තිබුණේ. මේ ඔවදන් ඔස්සේ හැදුණු වැඩුණු බොහෝ දෙනෙක් අදට ජනප්‍රියම තරු මේ ගායන ශාස්ත්‍රය තුළ සහ වාදන ශිල්පිනුත් අතරේ ඉන්නවා. අර එතුමා කිව්වා වගේම මේ හැම ගීතයකම මිහිර රඳා පවත්වා ගන්නට ඒ සංගීතයේ මිහිර නොඅඩුව ලබා දුන්නු හැම වාදන ශිල්පියෙකුටම අපි අපේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා විකසිත රැ හතින්. එහෙමනම් තව ගීතයක් ළඟ නතර වෙන්න හදන්නේ සරල නිසාම සරල භාවිතයම ගීත ලෝකේ ලේසි නැහැ ශෛලි මහත්මයා. ඔව්. දැන් අර ඔබතුමා කිව්ව
මේ සරල වෙන්න ගිහිලා තමයි දැන් අදෝනාවක් වෙලා තියෙන්නේ මේ. පැහැදිලිවම කතන්දර කියනවා වගේනේ. නිකන් ගද්දයට ගිහිල්ලා තියෙන්නේ. ගද්දය නිකන් පොතක් කියවනවා වගේ කියාගෙන යනවා. ජවයේ තියෙනවා, තරුණ ජවයේ තියෙනවා, කෑ ගහනවා. එතකොට ඒක නෙමෙයි වෙන්නට ඕනේ. උන් දැන් මොකද තරුණ පරපුර කියන්නේ රටේ ජීවනාලිය. එතකොට ඊළඟට අපිට අවශ්‍යයි මේ කලාව ඉදිරියට අරන් යන්න සුගම ආදරණීය ලගන්නා කටහඬවල. ඉතින් ඒක කොහොම හරි හොයාගන්න ඕනේ. උන් රැකෙන්නත් ඕනේ. කොහෙන් හරි මේවා ඇසෙන අය නායකයින්ට හෝ මේ රට මෙහෙවන අයට හෝ මේවා ඇහෙන්න ඕනේ. මේ තාරුණ්‍ය කොහොමද සුගම විදියට අරගෙන යන්නේ ඉස්සරහට කියන්නේ. ඒක කරගන්නම ඕනේ. ඇත්ත. දැන් මේ සරල වචන භාවිතය තුළ හරි පරිස්සමක් තියාගත්ත නිර්මාණකරුවෙක් තමයි ශර්ලි වයිජයන්ත මහත්මයා කියන්නේ. වචන සරලයි, භාවිතයත් සරලයි අපිට. හැබැයි ඒ තුළ ඒ භාවිතයේ තිබුණා හරි පරිස්සමක් සහ නිර්මාණශීලී බවක්. තවත් එවන්නුණු නිර්මාණයක් ළඟ අපි මේ නතර වෙන්න හදන්නේ මේ ඇමතීම මට නේද මගෙම නේද කියලා දැනෙන හැඟෙන තරමටම මේ ගීතය මගේ ගීතයක් ඔබේ ගීතයක්. අපි ගීතය අහලා ඉගෙන කතා කරමු. මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ වන්නේ නෑ ඉතින් හමුවන්න ආයේ නම් හැකිවන්නේ නෑ ඉතින් අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ නෙත කඳුළු සලසලා අපි අපෙන් වෙන් වෙලා නෙත කඳුළු සලසලා ඒ නෙතග කඳුළ සතුට විඳිමු දිනක එක් වෙලා මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ ඒ ගීතයේ වචන පෙම් හසුන් වල ලියූ
අතීතේ ඒ දවස් ගෙවූ පෙම්වතුන්ට අතීත මතක අලුත් කරගන්න වෙලාවක්. මේ ගීතය අහන හැම වෙලාවකම ආදරය අපේ අලුත් වෙනවා. ඒ සිහිනයක් වගේ ඒ දැනෙන ආදර හැඟුම් අදටත් හරි වළංගුයිනේ. මේ ගීතේ නිර්මාණය වීමේ පසුබිමත් අප කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. මේ ගීතයත් පැහැදිලි කළා වගේ මම කියවපු පතපොතින් ආදර කතාවල දැනවපු චරිත තිබුණා ඇත්තෝසෙම. විශේෂයෙන් රුසියානු නවකතාවල. ඉතින් ඊවෙන් ඇතිවුණු හැඟීම් අද මම ශ්‍රී ලංකාවේ ආදරය වෙනුවෙන් මං ගලපගත්තා. ඒකයි මේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ කියලා ඒ කියනකොට ඒක බොහොම දැනෙන විදිහට කියන්නට බෑ. ඉතින් ඒ නිසා ඒකයි ඔය අදත් ජනප්‍රිය කියලා මම හිතන්නේ. ඉතින් ඒ ආමන්ත්‍රණය හරියටම කෙරුවත් ඉතින් ඊළඟට ඇය කල්පනා කරනවා මම මේ ආදරේ පිළිගත යුතුද නැද්ද කියලා. නිකන් බලන්න සතෙකුට උනත් කතා කරනකොට ඒ කතා කරන ස්වරය මත ඒ සතා රැඳෙන්නේ. දැන් පුදුම හිතෙන්නේ මේ දැන් මේ ආදරය ගැන කතා කරන පෙම්වතා තර්ජනය කරනවා වගේ කතා කරන්නේ. දැන් ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ස්වභාව ධර්මයේ ඉරට පුළුවන්ද හෙට මම පායනවා මුළු ලෝකෙම නැති වෙන්න මුළු විශ්වෙම නැති වෙන්න කියලා කොච්චර සාධාරණව ඉර පායනවද? කොච්චර සාධාරණව සඳ පායනවද? කොච්චර සාධාරණව වැසි වසිනවද? කෝ අපි සාධාරණ. සබාදහම පෙරලා කිසිවා බලාපොරොත්තු නොවීම අපි වෙනුවෙන් මේ දේවල් ලබා දෙනකොට කෝ අපේ සැලකීම. එතුමා ඔබෙන් අහන්නේ මම ඇතුළු ඔබෙන්. ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් මමනී අතීතයේ දතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණි සීතල පින්නේ ලාසඳ එළියේ ගේනාගී සින්දු මහද රැඳු ඒගී සින්දු කවුද පදබැන්දු ඔබ මෙය ගන්නවනම් සිත මගේ හඬන තරම් කිසිදා නොඇසු කතා අසාවෙන් මම් ඔබ මේ දන්නවනම් ඔබේ මගේ පෙතුම් ඉටුවෙයිද කවදාද විකසිත රැහත සංගීතයට තිබුණු ඇල්මත් එක්ක පුංචි කාලේ සංගීත ගුරුවරියගෙන් ප්‍රශ්න ඇහූ කමට චිත්‍ර විෂයට යන්න වෙලා හැබැයි සංගීතයට තිබුණු ඇල්ම අත නොහැර ආපු ගුරුතරුවක් තමයි අද විකසිත රැහතේ අපි හමු වෙන්නේ. ඒ ගුරුතරුවට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. හඳුනා ගන්න පුළුවන්ද ඔබට මේ කවුද කියලා? කතා කරන සෝම්සිරි මැදගෙදර. පුදුම හඳුනා ගැනීමේ හැකියාවක් මේ. ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර. සෝම්සිරි කොහමද? සුවෙන් නේද? හොඳින් නේද? සුවෙන් ඉන්නවා සර්. ඇත්තටම මම යාට පුදුම සතුටක් තිබුණා. මොකද මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා නාලිකාවට අපේ සර් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම ගැන. මොකද මම දන්නවා සර් ගැන සාමාන්‍යයෙන් මාධ්‍යයට එන හරිය කර්මැදි. හරි අඩු එනවා. ඉතින් මේ ආරාධනය පිළිගත්තම හරි පුදුමයි. ඉතින් මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ ජාතික තමුස සභාවේ ස්වර්ණ යුගයේ 1980 දශකයේ සඳහන් කරන්න පුළුවන් මට. මම සංසේන හිට්ටාචි චන්ද්‍රලේඛා පෙරේරා මාෂා ජනතා තේජා දමන්ති අමරසිංහ ධම්මිකා කරුණාරත්න. අපි 6 දෙනා සංගීත කණ්ඩායමේ ගායක ගායිකා වශයෙන් අපි පුරුදු පුහුණු කළා. මේ රටේ තිබුණ ඒ වගේ තිබුණ හින්දි රැල්ල නැති කරලා වෙනම නවම ආරයකට සංගීත ක්ෂේත්‍රයේ ගෙනීමට පුරෝගාමී ආදේශ කටයුතු කරේ අපේ සර් විසාද සල්ලිවයිතර ගුරුසිංහ. ඉතින් එතුමා කරපු මෙහෙර මං හිතේට කිසි කෙනෙකුට කරන්න බැරි මෙහෙවරක් එතුමා කරේ. මොකද
ඒ කාලේ හිටියේ දැවන්තින් අපේ ක්ෂේත්‍රයේ හිටියේ. ඒ වගේම තමයි ගුවන්විදුලිය ගත්තත් වේදිකාව ගත්තත් ඇහෙන්නේ හින්දි ගීත. ඒ සියලුම දේ කනපිට හරවලා අලුත්ම කොල්ලෝ කෙල්ලෝ ටිකක් පුරුදු පුහුණු කළ මේ ජාතික තමුසු සභාවේ යෝංගි කණ්ඩායමේ ළමයි කියන එක ඒ නම කීර්ති නාම ජාතික තමුසු සභාව තුලින් ලංකාව මුළු රටටම ලංකාවටම ගෙන ගියා පෙස. ඉතින් මම හිතනවා සර් වගේ කෙනෙක් අපේ ලැබීම අපි මහා භාග්‍යයක් කොට සැලකනවා. අපි අදත් නොසැලී මොන රැලියාවක් නොසැලී දෙපැයි නැගී සිටීමට අපිට කියලා දීලා තියෙනවා හරි මගේ මේ ආකාරයට යන්න කියලා. ඒ මඟ ඔස්සේ අපි ගියාගෙන තමයි අපි ජයග්‍රහණ කළා. ශිල්පියෙක් හැටියට දෙපැයි නැගී සිටලා ඉන්නේ. ඒත් එක්කම මට පුංචි රහසක් කියන්නත් ඕන. පහුගිය නොවැම්බර් මාසයේ අපි මොහමඩ් සරුත් තම්සෙන් හිටිය සහෝදරයාත් අපි ඇමරිකාවේ ගියා. ඒදී ඇමරිකාවේ ප්‍රාන්ත 6ක විතර අපි සංගීත සාධන පැවැත්තුවා. ඒදී මට එක රසිකයෙක් අහනවා සර් වේදිකාවේ සින්දු කියනවා වේදිකාවේ පිටපස්සට එලා මගෙන් අහනවා ඇත්තටම මැදගෙදර මහත්තයා සර්ගේ වයස කීයද ඇහුවා. මම කිව්වා hina වෙලා ඒ වයස කියන්නේ ඒක මේ රහසක් කියලා. මොකද හරි පුදුම වුණා. මේ තරම් සෞම්‍ය කතාහඬක් කොහොමද හැමදාමත් එකසේ රඳවාගන්නේ කොහොමද කිසිම අංශු මාත්‍රයක්වත් නැතුව එදා ආපු හඬම තමයි අදහන්නේ. ඉතින් මම ඒකත් මේ වෙලාවේ සිහිපත් කරනවා සර්ට ගෞරවයක් ඇටියට. මුළු හදවතින්ම මම සතුටු වෙනවා අපේ සර් මේ වැඩසටහන ගෙනා ගැනීමෙන් ඒ වගේ චිරාත් කාලයක් තවදුරටත් සංගීත ක්ෂේත්‍රයට විශාල මේවරක් කරන්නට ශක්තිය ධෛර්ය ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි සෝමසිරි බොහොම ස්තුතියි සෝමසිරි මැදගෙදර අපි ආදරය කරන ප්‍රිය කරන තවත් ගායන ශිල්පියෙක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ටත්. මේ විකසිත රැය හතෙන් අපි කලින් හමු වුණා. එතුමා කිව්වා වගේම ඇත්ත මේ ගීතත් එන්නම අලුත් වෙනවා හැඟීම් වලින්. ඔබේ හඬත් ඒ අතරේ තවමත් අර අලුත් හඬ වගේම පවතිනවා. මොකද්ද වෙනස? රහස? මම විශ්වාස කරනවා යම්කිසි ධර්මතාවයක් මේ ලෝකේ තියෙනවා. මේක කොච්චර අනිත් අය විශ්වාස කරයිද කියලා මම දන්නේ. කාටවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. මේක කොහොම මේ ගැළපෙන දේ මම මේ කතා කරන්නේ. පුළුවන් තරම් Tamanට උදව් කරන්න බෑ නිකන් ඉන්න ඕනේ. පුළුවන් නම් උදව් කරන්න ඕනේ. සහයෝගය තමන්ගේ දේවල් වලින්. එතකොට දැන් Tamanට තියෙන හැකියාවල උනේ. ඊර්ෂ්‍යාව තමයි විනාශ කරන පළවෙනි එක. මම ඇත්ත වශයෙන්ම මාළඟ එහෙම දේවල් නැහැ. එතකොට ওই රහස ගැන කතා කරුවේ. එතකොට ඊළඟට ඉතින් නිරන්තරයෙන්ම සුපහැදිලි සංගීතය සමග ඉන්නවනම් ওই කාරණාවල් ටික එනවා. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යතාවය හෙට දවසේ අපි නැති වෙලා යන්න පුළුවන්. ඕකත් තියෙන්න ඕනේ. අද නැත්තේ මේවනේ. අද නැත්තේ දැන් ඔය අහනකොට මට වෙන තැනකට යන්නේ මම. මොකද අද නැත්තේ මේවනේ. මං කිව්වා වගේ මේ ස්වභාව ධර්මයත් එක්ක ලස්සනට ජීවත් වෙලා ලස්සනට ජීවිතේ අවසන් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක නෙමෙයිනේ කරන්නේ. එන කොටා ගන්නවා, ගහ මරා ගන්නවා, පුදුම තරංගයක් තියෙන්නේ. කොහේ යන්නද කියලා මට තියෙනවා. අපි නිකන් හිතමු නිකන් ලෝකේ තවත් ලෝකයකට පයින්න වගේ තියෙනවා නම් එහෙම පළවෙනි කෙනාට දෙන්නට කියලා කමක් නැහැ. මෙච්චර තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ළඟට අපිට අවශ්‍යයි මානසික විනයක්. ඒ මානසික විනය රඳව ගන්න ඕනේ අපි අපේ හිත තුළම. දැන් මානසික සුවය ගැන අපි අහලා තිනවා. මානසික විනය කියන එක ටිකක් ඇත්ත හිතන්න අලුත්. ඔව් මනස කලබල වෙලා මනස ගෙනාවොත් එහෙම දැන් මං ඔයාලට නිස්කාරණේ ද්වේෂ කරනවා නම් වැටකට නැතුව ලාභ ප්‍රයෝජන තකාම එනවනම් මම මේ වැඩසටහනට එන්නේ නැහැනේ. මම එන්නේ නැහැනේ. මට දැනෙන්න ඕනේ මගේ හිතට මේකට යා යුතුයි කියන එක. ඉතින් ඒ නිසා තමයි අර ආවේ. දැන් අර සෝමසිරිකේ වැඩසටහනට වැඩි යන්නේ නැහැ. මේ වැඩසටහනේ පිළිබඳව අපි ආරාධනා කරනකොටත් ප්‍රශ්න කිහිපයක් ඔබතුමා අහනවා අපෙන්. ඔව් ඒක තමයි. ඉතින් ඒක දුරකථනයෙන් අහනකොට වැරදි වැටහීමක් එන්න පුළුවන්. හැබැයි මම අහන්නේ වෙන අර්ථයකින්. ඒතර මේ අමනාපයකින් නෙමෙයි. මම මොකද්ද මම කරන්නේ කියලා. දැන් සමහර වැඩසටහන් වලට කතා කරනකොට කතා කරන්නේ ඒක ගෙන්නවට නිකන් හිටියන. මොකද හේතුව එයාට ඕන ගන්නේ වැඩසටහනක් කරන්නම විතරයි. ඒකේ තියෙන අන්තර්ගතයේ ආපු කෙනාගෙන් ප්‍රයෝජනයක් ගන්න එක දැන් උගාක රූප මාධ්‍ය වල තියෙන වෙනවා ඒක. අර අරමවසට ඉවර කරන්න දෙන්නේ නැහැ අදහස. ප්‍රශ්නේ අහනවා. හැබැයි ඉවර කරන්න දෙන්නේ නැහැ. ඒක ඉවර වෙන්න එපා අනිත් එක්කෙනා ගාවට යන්න. ඉතින් මේ වගේ ලොකු දුර්වලතාවයන් තියෙනවා. ඒතකොට මොනවද සමාජයට දෙන්නේ? ඉතින් ඔන්න ඔයගේ තියෙනවා. ඒක නිසා අර නිතරම හොඳින් තමන්ගේ වැඩ කටයුතු අනුන් පීඩාවටපත් කරන්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා නම් ඔය ඔබ කියපු කාරණාව අපි කාටත් ලැබෙනවා. දැන් මෙතුමා වැඩසටහනට සහභාගී කරවා ගන්න මටත් අභියෝගයක් බවට පත් වුණා. මං අවසානයේදී සහතිකයක් විදිහට දුන්නු එකම කාරණාව තමයි ඔබතුමාට නිදහස තියෙනවා වැඩසටහන අවසන් වෙනකොට එහෙමනම්
වැඩසටහනට ආවේ අපරාධිද කියන කාරණාව ඔන්න යාම කියලා යන්න පුළුවන් කියලා. ඒ අභියෝගය මම ලබා දුන්නා. මොකද නැත්තම් මෙතුමා එහෙම තෝරා බේරාගෙන යන්නෙත් වැඩක් ඇති තැනකට කියන අදහස අපි ළඟ තිබුණා. අපි ඒක දැනගෙන හිටියා. ස්වභාවික මල්වලයි ප්ලාස්ටික් මල්වලයි වෙනසක් තියෙනවනේ. ඒ ස්වභාවිකව ඇතිවෙන්න මතුවෙන්න ඉපදෙන්න හදන නිර්මාණයි බලෙන් පුබුදුවා ගන්නා නිර්මාණයි වෙනසක් තියෙනවා. ඒ වෙනස අපිට පැහැදිලි කර දුන්නු නිර්මාණකරුවෙක් තමයි විශාරද ශර්ලි වෛජයන්ත ගුණසිංහ මහත්මයා කියන්නේ. අපිට විරාමයක් ඕමනයි. විරාමයෙන් පස්සේ ඔබ මුණ ගැහෙනවා. අද විශාරද ශර්ලි වෛජයන්ත ගුණසිංහ මහත්මයායි විකසිත රැය හතෙන් ඔබ මුණ ගැහෙන්නේ. ඇහෙන හඬවල් අතර අහන්න හිතෙන හඬක් තමයි ශර්ලි වෛජයන්ත ගුණසිංහ කියන්නේ. කිරි නාට්‍යයකට සංගීත අධ්‍යක්ෂණය කළානේ. මතකද? ඒක නම් මතක නෑ. වංශක්කාරයෝ කියලා. ඔව් වංශක්කාරෝ. ඔව් දැන් මේ මතක් වෙන්නේ. එහෙම එකක් කරුවා ගොඩක්. එහෙම එකක් කරුවා ගොඩක් කල්. ඇයි ඊට පස්සේ දේවල් නොකරුනේ? ඒක වෙන්න හේතුව ට්‍රේනාට් එකට සංගීත සපයන කියන්නේ ඒකත් අලුත් තත්ත්වයක්. එතකොට ක්‍රමයෙන් මාව යෝජනා වෙනකොට ඒකට වෙනත් අය මේ අවස්ථාවන් ඇත්ත වශයෙන්ම ගත්තා. එතකොට මම ඒකත් එක තරංගයක් දෙන්න ගියේ නෑ. දැන් මොකද තරංගයක් දීලා වැඩක් නෑනේ. දැන් අහපු ප්‍රශ්න වල මම පැහැදිලි කරේ මාළඟ නෑ පුංචි හිත වේදනාවක් තියෙන නැති වෙන්නේ නෑනේ මිනිස්සෙක්නේ. හැබැයි ඒ ඔස්සේ මම ඒකෙන් තරංගයක් දෙන්න ගියේ නෑ. මොකද ස්වභාවයෙන් පිපෙන මල් පමණමයි පවතින්නේ. එහෙම නැතුව නිකම් මේ බලෙන් රැඳෙන ඒවා දැන් ඔය තරංග දීලා තරංග වලින් මේ අනවශ්‍ය මං කිව්වා වගේ අර අවස්ථාවන් පැහැරගත්ත අය අද ජීවිතුන් අතරත් නැහැ. ඉතින් ඒක හෙට මට වෙන්නත් පුළුවන්. ඉතින් අපි කවුද අපි මොකටද මේ එහෙම වෙන්නේ කියලා මම හිතන්නේ. අපිට මට අවස්ථාවක් ලැබිලා තියෙනවා නම් ගායකයෙක් හැටියට සංගීතඥයෙක් හැටියට දැන් ඔබ කතා කරපු බොහෝ කරුණු කාරණා මට මම මොන හරි කරලා තියෙන නිසානේ කියන්නේ. එතකොට රසිකයෝ කතා කරන නිසානේ. ඉතින් ඒ ඇති ඉතින් හැබැයි ඉතින් මට එහෙම අවස්ථාවක් ලැබුණා නම් මම ඉහලින් ඒ වැඩේ කරනවා. කිරි නාට්‍ය කියන්නේ ටිකක් අභියෝගයක් නේ. අභියෝගයක්. කිරි නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කියන්නේත් වෙනම භාරදූර වගකීමක්. විශේෂයට කැමැත්ත ඇති වෙලා විශේෂයට ආදරය කරන්න පටන් අරගෙන ඒ තුල හැදෑරීමක් කරගෙන ඒ හැදෑරීමෙන් මහා ඉවසීමක් ඇතිව පරිස්සම් ගමනක් ආපු ඔබට වාසනා ගුණයක් එක්ක තමයි මේ සාර්ථකත්වය ලැබෙන්නේ. ඒ සාර්ථකත්වය තුල විශාරද මාලනී බුලත් සිංහල මුණ ගැහෙනවනේ. මෙන්න මේ හමුවීම සිද්ධ වෙන්නේ කොතනදීද කොහොමද? ඒකත් මම තරුණ සේවා සභාවෙන් අයින් වුණාන් පස්සේ මට ඕන කරා මගේ ගීත වලට ගැලපෙන හඬක්. ඒකෝර මම බැලුවා මාල්නී තමයි මට හොඳ ගැලපෙන්නේ හඬ කියලා. මම එයාට කතා කරුවා මගේ ගීත වලට ගීත කියන්න කැමතිද කියලා. එතකොට එතුමේ ජනප්‍රියද? ඔව් ඒ ජනප්‍රියයි. මම ඒකයි ඇහුවේ කතා කරන කියන්න ගායනා කරන්න කැමතිද කියලා. හරි නියතමානීව මම බොහොම ආදරෙන් මතක් කරනවා. මොකද ඒ සංගීතයේ පිළිබඳව හොඳට දන්න කෙනෙක්. ඉතින් කවදාවත් ස්ටුඩියෝ එකට ඇවිල්ලා ගායනා කරන්න කියාම මට හදන්න දෙයක් නැහැ. එයා වැරද්දක් වුණොත් එයා කියනවා මට මේක මෙතන ප්‍රශ්නයක් වුණා මේ ආයි ගමු කියලා. සංගීත ගුරුතුමියක්නේ. සංගීත ගුරුතුමියන්නේ. ඒතකොට එයා අධ්‍යක්ෂකවරයෙක් සිටියා. ඉතින් මේ එහෙම තමයි එයාගේ මගේ දායකත්වය මට ලැබුණේ. ඊටාම ලෙන්ගතුව මේ ගීත වලට දායකත්වය ලබා දුන්නා. හොඳයි. ඒ හමුවීම තුල අපිට මතකයට යලි අහන්න තරමටම ප්‍රියතාවයේ ලං කරපු ගීත කිහිපයක් තියෙනවා. ඒ අතරින් ඔබතුමා අපට අද තෝරා දෙන්නේ මේ ගීතය. මා අද සැලෙනා දී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුණා නිල දැසින් ඉඟි කළ රහසක් කිව මැන මට මුණා මා හද සෙලෙනා දී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුණා අහිමි වූ පැතුමක මා තනි වී මා සිත පින්සලුණා
නෙති යුග ඔබ මම දෙස වෙත කෙලසින් දෙඩුවෙමුද නිසාලව හමු දිනය ඔබ මට කීවේ මොනවාද දහසක් නෙති යුග ඔබ මම දෙස වෙත කෙලසින් දෙඩුවෙමුද මා සිත ළඟ හල සංග දෙන ඔබ මට කෙලසින් හමු වේද මා අද සැලෙනා හිරි හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුණා නීල දැසින් ඉඟි කළ රහසක් කිව මැන මට නුමුණා මා අද සැලෙනා හිරි හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුණා අහිමි වූ පැතුමක මා තනි වී ඇත මා සිතකින් සැලුණා අයිමි වූ පැතුමක සැලුණු හදවතේ හැඟුම් තමයි ශර්ලි වෛජයන්ත ගුණසිංහ මහත්මයා ගීපද සංගීතය සහ ගැයුමින් විශාරද මාලිනී බුලත්සිංහ සමග අපිට ලං කරන්නේ. ඒ ගීතය වගේම දොර කවුළුවෙන් ගීතයත් අපේ මතකයට එනවා. හැබැයි අපේ කාලේ නැති නිසා අපි මේ ගීතේ පමණයි තෝරාගත්තේ. මේ මම් බොළඳ වියේ ගීතය කියන්නේත් ඉතින් ඔබතුමාව ගායකයෙක් විදිහට මේ සමාජයේ රට හඳුනා ගන්න කලින් නිර්මාණය වුණු ගීතයක්නේ. ඔව්. නිර්මාණය කරලා ළඟ තියාගෙන හිටි ගීතයක්. අපි මේ ගීතේ ටිකක් අහලා ඉගෙන කතා කරමු. සිට අමත මිසොඳුරු සැඳේ තනිය මකා ගන්නයි ගිහි පද වැල්ලීමේ සිතට පැතුම් හද පුරවා සීත සමීරේ මා සිතුමන් මුසුවේවි මදනල අතරේ දැන් මේ මම් බොළඳ වියේ ගීතේ අපිට මේ වෙනසක් දැනෙනවා. දැන් මේ 6/8 රිද්මේනේ. ඔව්. දැන් මේ රිද්මේ තුල අර ඈත රටක ඒ වචන පෙළත් එක්ක ඔබතුමා මහා වෙනසක් ඇති කරන. අර නැලවිල්ලක් තියෙනවා දැන්. ඔව්. ඒ රිද්මේ අතරේ මෙහෙම නැලවිල්ලක් වචන වලින් වෙනසක්. මොකද්ද මේ වෙනස? ඒක ඔය ගීතය මම නිර්මාණය කළේ දැන් ඔතන තාරුණයට රිද්මය තමයි 6/8 කියන කාරණාව තියාගන්න. නමුත් මට අවශ්‍ය වෙන්නේ නැහැ එවැනි රිද්මයක් ක්‍රියාවලියක්. ඒතර මම අර ඒ ගායනයේ ඇතුළත ගෙනියනවා ඒකේ මේ ඒකේ ලගන්න ගායනය එනවා එකම විලම්බයට ගියාම. ඒ කියන්නේ ටෙම්පෝ එක ඒ කියන්නේ තියෙන වේගය ඒක හරියටම භාගයක් අඩු කරන්න ඕනේ. අඩු කරගෙන තමයි ඒකට පද ඒක ශිල්ප ශාස්ත්‍ර ක්‍රමයක්. ඒක අනුගමනය කරලා තමයි ඔය විදිහට යන්නේ. ඈත රටක සිටා මතමේ. එතකොට නැත්නම් ඈත රටක සිටා මතමේ. එහෙමනේ එන්න ඕනේ. එහෙම එන්නේ නැතුව තමයි අර විදිහට කියන්නේ. මොකද කාලය හසුරුවා ගැනීමේ ක්‍රමවේදයක්. අර ශිල්පය දන්නවා නම් ඉතින් අන්න හරි. එහෙම එකක් ඔය තියෙන්නේ. ශිල්ප ඥානය හැදෑරීම. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා සජීවී ගීත ගායන කොටසක්. පුළුවන්ද ඉල්ලීම කරන්න? මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්
මාසිත මියුරු කල්පනා රස පද වැලට පෙරළුණා ඔබ ඔබේම හැඩයක් අපට ලං කරා පරම්පරා ගණනාවකට ඔබ නිසා ඔබේ ගීත නිසා අපේ හිත හැඩවුණා ඒ නිර්මාණ රසය ඔස්සේ. එහෙමනම් වැඩක් ඇති ශිල්පීන් උපද්දවපු ඉපදෙන්න නිර්මාණකරුවන්ට ඉඩ හැදූ පුරෝගාමී විශාරද ශෛලී වෛජයන්ත ගුණසිංහ මහත්මයාට අපේ ස්තුතිය. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තව නිර්මාණත් එක්ක අපට මුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරමින් සමුගෙන යන්නේ. ආවට පාඩුවක් වුණාද කොහොමද? නෑ ඇත්තටම එහෙම දෙයක් නෑ. එහෙම හිතන්නවත් එපා. මොකද මම බොහොම සතුටින් මේ වැඩසටහනින් නික්ම යන්නේ. විචාර ඔබට බොහොම ස්තුතියි. ඔබ නිසි ආදරණීය පිළිගැනීමක් ඔබ මේ වැඩසටහන තුළ පවත්වාගෙන ගියා. ඒ වගේම රසිකයන්ට ඉතාම නිවැරදිව මාව හඳුන්වලා දුන්නා. අතිශයෝක්තියක් නෙවෙයි. ඒ නොදන්නා අයට මාව අඳුර ගන්නත් එක අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ කලා හැකියාව දියුණු වේවා. වැඩසටහන ගැන මම ඉතාම සතුටුයි. ඔබ ඉතා හොඳ වැඩසටහනක් පවත්වාගෙන යනවා. ස්තුතියි. ඉදිරියටත් ලස්සන වැඩසටහන් කරගෙන යන්න ඔබ ශක්තිය. ස්තුතියි. ඔබ අපිට මහා සම්පතක්. නිෂ්පාදන සහාය ශිලානි බාලසූරිය සමග ජගත් රත්නායක. මම ඉනුෂා වී බැද්ද හමුවෙමු ලබන බදාදා 3:07ට. සහාය වුණු ශිල්පීන්ටත් මගේ ස්තුතිය පුදකා. කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දිනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දිනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් අද දින ගෙවිලා වැඩි හිටියන් බලා හිඳී අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන්වී යමු හනික අපි රැබෝවිලා අද දින ගෙවිලා වැඩි හිටියන් බලා හිඳී අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන්වී යමු හනික අපි කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දිනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් අප වෙන්වීලා ඉමුසිත් බැඳිලා මුළු ලෝකය බලා හිඳී අපමණ බාලා අප වට සැදිලා එක සිත්සේ ඉඳිමු සැදී අප වෙන්වීලා ඉමුසිත් බැඳිලා මුළු ලෝකය බලා හිඳී අපමණ බාලා අප වට සැදිලා එක සිත්සේ හිඳිමු සැදී කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දිනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දිනුවන්